සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අද පිරි නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාන්ත පින්වත්නි, මේ පින්වතුන්ට දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබීමේ භාග්‍ය විපාක දෙනවා මේ බුද්ධ ශාසනය. ඉතින් ඒ තමයි උතුම් බුද්ධ ශාසනයක් මුණ ගැහිලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබීම. ඉතින් අද දවසේත් ජීවිතයට ඉතාමත් වටිනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් දැනගත යුතුම දහම් කරුණු ටිකක් අද ඉගෙන ගන්නවා. ඉතින් මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ පින්වත් ගීනාත් පෙරේරා සහ චාමිකා හසානී යන දෙපළ විසින්. සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් ඒ වගේම කල්යාණ මිත්‍රයන් වන මලින්ද රුවන් වාසල සහ ඉරේසා ලක්මිනී යන පින්වතුන්ට ඒ වගේ ඔවුන්ගේ ශාක්‍යයා සිළුමිණි දියණියට ඒ මිත්‍රයින්ට සිත පතන්න. ඉතින් ජීවිතේ අපි කවුරුත් මුහුණ දෙන එක්තරා ධර්මතාවයක් පිළිබඳව අද ධර්ම අනුශාසනාවට මාතෘකා කරගත්තේ. ඉතින් මේ ධර්මයේ අන් අයට අහන්න සලස්වන එක මේ ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත්වන පින්වතුන් රැස් කරගත්ත අප්‍රමාණ පිනක්. පින්වතුනි, අපි ජීවත් වෙද්දී මේ ජීවිතයේ කාලයම අපේ මුළු ජීවිතේම කොටස් 8කට බෙදන්න පුළුවන්. අවුරුදු 10ක් ජීවත් වෙච්ච කෙනා හෝ 20ක් හෝ 30ක් හෝ 40ක් 50ක් 60ක් අවුරුදු 90ක් 100ක් ජීවත් වෙච්ච කෙනෙක් හෝ ජීවිතේ මොහොන දුන්න සන්දිස්ථාන 8යි තියෙන්නේ. අනිවාර්යෙන් ජීවිතේ ඒ 8ට මොහොන දෙනවාමයි. ඒක ලෝකේ ස්වභාවය. ඒකට කියනවා ලෝක ධර්මය කියලා. අනිවාර්යෙන් ඒ ඉක්මවා යන්න බෑ. ඒකට මුහුණ දෙන්න වෙනවා. 8ක් නිසා ඒකට කියනවා අෂ්ටලෝක ධර්මය. ඒ අෂ්ටලෝක ධර්මයෙන් පැනලා යන්න බෑ. අනිවාර්යෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අෂ්ටලෝක ධර්මයට අනුව මේ ලෝකේ කැරකෙනවා, ලෝකයට අනුව අටලෝ දහම කැරකෙනවා. ලෝකේ කිව්වේ අපේ ජීවිතේ. අපේ ජීවිතේ කැරකෙන්නේ අටලෝ දහමට අනුව. කරත්ත රෝදේ බිම ගෑවෙන නිම් වලල්ල ඒ රෝදේම කොටස් 8කට බෙදලා තියෙනවා කියන්නකො. අර වටේ තියෙන රවුම කොටස් 8කට බෙදලා තියෙනවා. ඒ කරත්ත ඉස්සරහට යනවා නම් අනිවාර්යෙන් ඒ ස්ථානට පොළොවේ ස්පර්ශ වෙනවා. ඒක තමයි ඒ කරත්ත රෝද ඉස්සරහට යනවා කියන්නේ. ඒ වගේ අපේ ජීවිතේ
ලෝක ධර්ම 8කින් යුක්තයි. අපි ජීවත් වෙනවා කියන්නේ 8ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පැනලා යන්න බෑ. මොනවද ඒ 8? ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. මේ ලෝකේ ඒකාන්තයෙන් ලාභ ලැබූ කෙනෙකුත් නැහැ. ඒකාන්තයෙන් හැමදාම ලාභ ලැබපු කෙනෙකුත් නැහැ. ඒ කියන්නේ ලැබීම් විතරක් තිබ්බ කෙනෙක්වත් නොලැබීම්ම විතරක් තිබ්බ කෙනෙක්වත් නැහැ. සමහර අය කියනවා මගේ ජීවිතේ නොලැබීම විතරයි තියෙන්නේ. ආපස්සට බලන්න ඕන තරම් ලැබීමක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ලාභ අලාභ යසායස කියන්නේ එයා පිරිවරත් එක්ක ඉන්නවා. යසස කාලෙකදී තනි වෙනවා. කාලෙකදී පිරිස් එක්ක ඉන්නවා. කාලෙකදී තමා වටා කට්ටිය එකතු වෙනවා. කාලෙකදී තමාව හැර යනවා. ඔක හොඳට හොයන්න පුළුවන් ගෙවල් වල පොඩි දරු පැටවු ආච්චිලා සීයලා අම්මලා තාත්තලා එකට ඉන්නවා. කාලෙකදී දරුවෝ උතරට ගිහිල්ලා අම්මලා තාත්තලා එක ගෙදර තනි වෙනවා. කාලෙකින් අම්මත් නැති වෙනවා තාත්තා තනි වෙනවා. එහෙම තනි වෙලා යනවා. ලෝකයේ ස්වභාවයක් ඕක. ඊළඟට යසායස නිന്ദා ප්‍රශංසා. නිന്ദා ඕන තරම්. ඕනවටත් වැඩි අපිට නිന്ദා නම් එනවා. ප්‍රශංසාත් එනවා. ඊළඟට සැප දුක. සැපත් එනවා දුකත් එනවා. එතකොට මේකට අපි තේරුම් ගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ 5 අටක නිපාතේ පඨම ලෝක ධම්ම සූත්‍රයේ. පින්වත් මහණෙනි මේ ලෝක ධර්මාට ලොව අනුව පෙරලී යයි. මේ ලාභාලාභ යසායස නිന്ദා ප්‍රශංසා කියන එක ලෝකෙට අනුව පෙරලෙනවා. ලෝකෙත් අෂ්ටලෝකයේ ධර්මයට අනුව පෙරලෙනවා. මේ දෙකේ පුදුම සම්බන්ධයක් තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධයක්. ඒ මොනවද? ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක. මහණෙනි මේ ලෝක ධර්මාට ලෝආනුව පෙරලියයි. ලෝකයක් අෂ්ටලෝක ධර්මයට අනුව පෙරලියයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් ඔන්න හොඳට තේරුම් ගන්න ධර්මයේ හැසිරෙන බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්. එයාටත් ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන අෂ්ටලෝක ධර්මය එනවා. අශෘතව පෘතජ්ජනයාටත් බණ පදයක් අහලා නැති ශාසනයකට කැමතිත් නැති පිනක් දහමක් කරන්නේ නැති මිනිසයාටත් අෂ්ටලෝක ධර්මය එනවා. දැන් මිනිසුන්ගේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා පින් කරනවා නම් කුසල් කරනවා නම් බණ අහනවා නම් කරදරෙන්න ඕනේ නැහැ කියලා. ඒක යාළගේ මිත්‍යා දෘෂ්ටියක්. එහෙම නැහැ. දෙගොල්ලටම එනවා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ කාරණාවේදී විශේෂත්වය මොකද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේත් අශ්‍රුතවත් පෘතජ්ජනයාගේත් මේ විශේෂත්වය මොකද්ද? නානත්වය මොකද්ද? දෙන්නටම එනවා නම් අෂ්ටලෝක ධර්මයේ දෙන්නටම එනවා. නමුත් ඒ කෙනෙක්ගේ ධර්මයේ තියෙනවද නැද්ද කියන එක අනුව කොහොමද වෙනස් වෙන්නේ? සංඝයා කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මුල් කොටගෙන තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට මේක පහදලා දෙන්න. අපි මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් හොඳට නුවණින් විමසන්න මෙනෙහි කරන්න. අශ්‍රුතව පෘතජ්ජනයාට ලාභයක් උපදින ඕන ලැබෙනවා. මොනවා හරි ලැබෙනවා. තනතුරු එහෙම නැත්නම් අධ්‍යාපන සුදුසුකම් තනතුරු මුදල් හදල් යාන වාහන වතු පිටි තෑගි භෝග මොනවා හරි අශ්‍රුතව පෘතජ්ජනයාට ලැබෙනවා. ඔහු ඒ ලැබීම මුල් කරගෙන සිහි කරන්නේ මොකද සිහි කරන්නේ නැති මට මේ ලාභයක් ඉපදුනා ඒක අනිත්‍ය දෙයක් දුක් දෙයක් වෙනස් වෙන දෙයක්
මට මේ ලැබෙන දේ අනිත්‍ය දෙයක්. මේකෙන් දුක උපදිනවා. ඊළඟට වෙනස් වෙන දෙයක් කියලා මෙයා අනිත්‍ය සිහි කරන්නේ නැහැ. එයා දන්නෙත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අලාභයක් ලැබෙනවා. ඔන්න ලැබිච්ච ඒවා දැන් නැහැ. ඔන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙලා ඉඳලා දැන් බෑ මෙයාට. ඔන්න සුදුසුකම් ලැබෙන්නේ නැහැ. මුදල් හදා ලැබීම අඩු වෙනවා. ආදායම් ලැබීම අඩු වෙනවා. ලාභ ලැබීම අඩු වෙනවා. ඊට පස්සේ ওই වගේ ලැබීම් අඩු වෙනවා. එතකොට මෙයා හිතන්නේ නැහැ මෙන්න මට දැන් අලාභයක්, මේක ලෝකේ ස්වභාවයක්, මේකත් අනිත්‍යයි. දුක් සහිතයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතන්නේ. ඊට පස්සේ ඔන්න උපදිනවා යසස. යසස කියලා කියන්නේ ඔන්න නෑදෑ වෙනවා, හිතවත් අය එනවා, ගෙදර පිරිවරා ගන්නවා. ඒතර මෙයා හිතන්නේ දැන් ඔන්න මා මේ යසසටපත් වුණා. දියුණුවටපත් වුණා. මේකත් අනිත්‍යයි, වෙනස් වෙනවා කියලා හිතන්නේ. ආයසක් උපන්නා. ඔක්කොම අතහැරලා ගිහිල්ලා ඊළඟට තමවනුත් දිලිඳු තත්වයට වගේපත් වෙලා මොකුත් යස ඉසුරු නැති තත්වයටපත් වෙනවා. එතකොට හිතන්නේ මේකත් අනිත්‍යයි, දුකයි, වෙනස් වෙනවා කියලා හිතන්නේ අසුරතව පුතඥය. ඔන්න නින්දා එනවා. නින්දා එනකොටත් මෙයා හිතන්නේ මේක අනිත්‍යයි කියලා. කොච්චර නින්දා ඉදිරියේ මිනිස්සු සැලෙනවද? ඊළඟට ප්‍රශංසා එනකොට හිතන්නේත් නෑ මේක අනිත්‍යයි කියලා. ඊට පස්සේ සැප උපදිනවා. ඒකත් අනිත්‍යයි කියලා හිතන්නේ. දුක උපදිනවා. ඒකත් අනිත්‍යයි කියලා හිතන්නේ. ඒකට අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මෙයාලා වෙනස් වෙනවා කියලා මෙයා හිතන්නේ මේක. මේක ලෝක ධර්මයක් කියලා. හිතන්නේ නැති නිසා ලාභයක් ලැබුණාට පස්සේ ඔහුගේ හිත යට වෙනවා, ඇලෙනවා. අලාභයක් ලැබුණාට පස්සේ ඒකෙමුත් හිත යට වෙනවා, ගැටෙනවා. යසසක් ඉපදුනාට පස්සේ ඇලෙනවා. ආයස ඉපදුනාට පස්සේ ගැටෙනවා. නින්දාවට ගැටෙනවා. ප්‍රශංසාවට යට වෙනවා. ඒකින් ඇලෙනවා. සැපට යට වෙනවා. දුකටත් යට වෙනවා. ඇලීම් ගැටීම් එක්ක ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙසේ ඔහු ඇලීම් ගැටීම් දෙකින් යුක්ත වූයේ ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන් වැළපීමෙන්, දුකින් දොම්නසින් සුසුම් හෙලීමෙන් නිදහස් වෙන්නේ නැහැ. දුකින් නිදහස් වුණේ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ යාට. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් ලාභ ලැබෙනවා. ඔහු සලකනවා මට ලාභයක් ලැබුණා, නමුත් මේක අනිත්‍යයි, මේවා වෙනස් වෙන ඒවා. අලාභ වෙනවා, මේවා අලාභ වෙනස් වෙනවා. ඊළඟට යස, ආයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක මේ ඔක්කොම වෙනස් වෙනවා කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරන නිසා යාගේ හිත ඒ වගේ යට වෙන්නේ නැහැ. යට වෙන්නේ නැති නිසා ඒ වගේ සීමුර්ජා වෙන්නේ නැහැ. එතකොට ඇලීම් ගැටීම් වලින් හිත නිදහස් වෙනකොට එයාට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් බලන්න ලාභ අලාභ යසයිස නින්දා ප්‍රශංසා ඉදිරියේ මේ උද්ඝෝෂණ තියෙන්නේ. නාඩු හබ තියෙන්නේ. හැඬීම් වැළපීම් ශෝක පරිදේව තියෙන්නේ. මේ ඔක්කොම ඒ නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේක තමයි සෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ අසෘතව පුතඥයාගේ වෙනස. ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක යන මේ ධර්මය අනිත්‍යයි. මිනිසුන් කෙරෙහි පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි, අසාස්වතයි. මිනිසුන් කෙරෙහි පෙරලෙනවා. මේක ස්ථිරව තියෙන්නේ. අසාස්වතයි කියන්නේ ස්ථිර නැහැ. ඔබ දැන් සැපක් විඳිනවා නම් ඒක ස්ථිර නැහැ. දුක ළඟයි. ඔබ දැන් දුකක් විඳිනවා නම් ඕකත් ස්ථිර නැහැ. සැප ළඟයි. නින්දාවක් විඳිනවා නම් ඕකත් ස්ථිර නැහැ. ප්‍රශංසාවකුත් එනවා. අඩුම තරමේ මෙහෙමත් නින්දා විඳගෙන මේ මිනිසයා හිටියානේ කියන ප්‍රශංසාව එනවා. මෙහෙමත් දුක් අන්දරාවක් විඳගෙන මේ මිනිසයා ජීවත් වුණානේ කියන ප්‍රශංසාව එනවා. හොඳට කල්පනා කරලා බලන්න. මේවා ස්ථිර නෑ.
සිහිය ඇති මනා නුවණැති තැනැත්තා අෂ්ටලෝක ධර්මයන් පෙරලීමෙන් ගැන නුවණින් සලකලා බලනවා. හොඳට සීනුවන තියෙන කෙනා මේවා පෙරලි අපේ ජීවිතය ආපස්සට බලන්නකො අපිට ආපු නිന്ദා ඒ වගේම නැති වෙලා ගියා. ප්‍රශංසා නැති වෙලා ගියා. ලාභ නැති වෙලා ගියා. සැප දුක් නැති වෙලා ගියා. එහි ඇති සිතට ප්‍රිය උපදවන කරුණ වලින් ඔහුගේ සිත නොමැඩේ. ඒ වගේ තියෙනවා නම් ඇලෙන ස්වභාවයක් ප්‍රශංසාෙද්දී, ලාභෙද්දී, යසසෙද්දී, සැපෙද්දී මේවා අනිත්‍ය වශයෙන් කල්පනා කරන කෙනාගේ හිතේකේ මුලා වෙන්නේ නැහැ. ඒ මඩ ගොහරුවේ එරෙන්නේ නැහැ. අනිෂ්ට වූ කරුණ වලින් ඔහු කඩා නොවැටේ. කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒ මනුස්සයන්ගේ තියෙන කඩාගෙන වැටීම. ඔහු විසින් ඉෂ්ට කරුණ වලට ඇලීමත් අනිෂ්ට කරුණ වලට ගැටීමත් නැසන ලද්දේ වේ. එය නැති වී ගියේ නම් කෙලෙස් නැති ශෝක නැති හේ මන අවබෝධයෙන් යුතුව භවයෙන් එතරට ගියේ වේ. ඇත්තට මේ අෂ්ටලෝක ධර්මයේම විදර්ශනා කළා භවයෙන් එතරට යන්න පුළුවන් කියනවා. ඔය තමයි ලෝක ධම්ම සූත්‍රයේ විස්තරය. දැන් හොඳට බලන්න තමන්ගේ ජීවිතය දිහා. අෂ්ටලෝක ධර්මයක් තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. සැප එන කාලේ එනවා, දුක එන කාලේ එනවා. නිന്ദා එන කාලේ එනවා, ප්‍රශංසා එන කාලේ එනවා. නිന്ദා එන කාලේ වලට මම දැන් උදාහරණයක් කිව්වේ පින්වතුන් මතකද? ඇමරිකාවේ වර්තමානයේ බිහි වූ ගායිකාවක් ඉන්නවා. මේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් මේ ගායිකාවගේ ජීවිත කතාව ගැන යම් සටහනක් තබලා තිබ්බා. එතුමිය අවුරුදු 47ක් වෙනකල් සමාජයේ අනන්ත අප්‍රමාණ නිന്ദා විඳගෙන හිටියේ. එතුමියට යමක් කියපු ගමන් මේ ඒක ටිකක් වෙලා යනවා තේරුම් ගන්න. කියන් ආබාධ තත්ත්වයක්. ඊට පස්සේ පුංචි කාලේ ඉඳලා තිබිලා පන්තියේ ළමයි විහිළු කරනවා ටියුබ් ලයිට් එක කියලා. ඊට පස්සේ සමහර අය මෙයා විහිළුවට අරගෙන සිගරට් කුඩු දාලා තිනවා. සිගරට් බීලා සිගරට් කුඩු මේ ළමයා ගැඟට දාලා තිනවා. හරියට ඔච්චම් කළා. ඊට පස්සේ මෙයා මේ විදිහට සමාජයෙන් නිന്ദා ලබා ඉඳලා අවසානයේ මොකද උනේ? මෙයා ගීත කියන්න ආසයි. ඊට පස්සේ මෙයා කොහොම හරි ඉල්ලුම් කළා මේ අර ගීත තරංගාවලියකට. එතකොට හොඳම හඬ තෝරන තරඟෙට ඇමරිකාවේ. ඊට පස්සේ මෙයා කොහොම හරි ඉල්ලුම් කළා ඒකට ගියා. මෙයා වේදිකාවට යනකොට ඔක්කොම hina වුණා. මෙයා වේදිකාවට යන්නේ පොඩි ළමෙක් වගේ. ඊට පස්සේ මේ විනිශ්චයකාරය මල්ලිත් මෙයාට ඔච්චම් කළා. මෙයාට ඒව තේරෙන්නේ නැහැ. ඒකට සභාව තවත් hina වෙනවා. ඊට පස්සේ කොහා හරි එහෙනම් ඔයා දැන් ගීතේ කියන්න. මොහොතයි එයා හඬ අවදි කළේ. විනිසුරුවරු අසුනින් නැගිට්ටා. මුළු සභාවම නිහඬ වුණා. එක හඬෙන් මුළු ඇමරිකාවම ඔල්ලුවට සම්දුණා. දැන් මේ ඇමරිකාවේ සම්මාන පිට සම්මාන ගන්න ගායිකාවක්. දැන් මොනවද දෙන්නේ ප්‍රශංසා. මේ ලංකාවේ අපිත් ප්‍රශංසා කරනවා. ඒ කාලේ එයාගේ ගෙදර අය පවා ඈට ඔච්චම් කළා. එයා ඒ ඔච්චම් වලින් කඩාගෙන වැටුනේ නැති නිසා. නැත්නම් මට මේ නිന്ദා විඳින්න බෑ මම මැරෙනවා කියලා කිව්වනම් ඔය එයා ඒකෙම ජීවිතය අවසන් කරගන්නවා. නමුත් නිന്ദා ඉවසාගෙන හිටියොත් ප්‍රශංසා ලැබෙන දවසකුත් එනවා. හැබැයි නිന്ദා අනිත්‍ය වගේම ප්‍රශංසාවත් අනිත්‍යයි. ප්‍රශංසාවත් අනිත්‍යයි. දැන් අපිටත් හාමුදුරුවෝ බණ කියනවා කියලා ප්‍රශංසා කරන අයත් ඉන්නවා. අප්‍රමාණව නිന്ദා කරන අයත් ඉන්නවා. එතකොට සමාජ බුදුරජාණන් වහන්සේගේ බණ පදයක් මේ ලෝකෙට කියනවා කියන ධර්මයේ කීමේ පින මා රැස් කරගන්නවා කියන අදහස මුල් කරගෙන අපි ධර්මයේ කියනවා. මිනිසු ප්‍රශංසා කළත් එකයි නිന്ദා කළත් එකයි. වැඩක් නැහැ. මේ ඔක්කොම පෙරලි යනවා. අපිට ලෙඩ වෙන කාලේ එනවා. ලෙඩ හොඳ වෙන කාලේ එනවා. මානසික පීඩා එන කාලේ එනවා. මානසික පීඩා නැති කාලේ එනවා. මේවා අනිත්‍යයි. ඒ මොහොතේ ඉවසාගෙන ඉන්න එක තමයි තියෙන හපංකම.
ඉවසාගෙන ඉන්න එක තමයි තියෙන හපංකම. ඔයාලට මේ ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට සමහර කාලවලදී සියදිවි හානි කරගන්න හිතුණා. හිස ඇරුණාත යන්න හිතිච්ච දවස් තියෙනවා. ඒ වගේ තැනක ඔයාලා වැරදි තීරණයක් ගත්තා නම් අද මේ බන් ටිකවත් අහන්න නැහැ. ඉවසාගෙන ඉඳීමේ විපාක. ඉවසාගෙන ඉන්න ඕන. ඉවසීමමයි තියෙන්නේ. තේරුම් ගැනීමමයි තියෙන්නේ. ඔය ඉවසන පිරිස ඉන්නවා. විශේෂයෙන් උපාසිකාවන් අතර ගොඩාක් ඉන්න ඉවසන අය. උපාසකවරුත් ඉන්නවා. හැබැයි උපාසිකාව ඉවසන අය වැඩි. ඒ ඉවසීමට ධර්මඥානිකුත් දැන් දාගන්න. මේ තමයි මේ නිന്ദා අනිත්‍යයි වෙනස් වෙලා යනවා. ප්‍රශංසා අනිත්‍යයි වෙනස් වෙලා යනවා. සැප අනිත්‍යයි වෙනස් වෙලා යනවා. දුක අනිත්‍යයි වෙනස් වෙලා යනවා. යසස අනිත්‍යයි වෙනස් වෙලා යනවා. ආයස අනිත්‍යයි වෙනස් වෙලා යනවා. දැන් ඕන අපි කියනවා මෙහෙම සල්ලි තියෙන කාලෙට නම් කවුරුත් ඉන්නවා අතේ නැති වෙච්ච කාලෙක කවුරුත් නැහැ කියලා කියනවා. ඒකට හොඳම එකක් තමයි අර නන්දාමල්නි සින්දුවක් කියන්නේ. මේ පූජාසනයේ ඔබ හිඳුවා ඔබට ප්‍රශංසා කරන ලෝකෙමයි ඔබට එරෙහිව නැගී හිටින්නේ කියනවා. ඒක ටිකක් නෝක් අඩුවක් වගේ. නමුත් ඒක අනිත්‍ය. අපිට ප්‍රශංසා කරන අයම අපිට නිඳා කරන්න පුළුවන්. ඒ ඉදිරිය අකම්පිත වෙන්න ඕන. ඊළඟට අපිට සල්ලි වාගේ තියෙන කාලේ ධනවත් කාලේ ලෝකයේ සියලු දෙනා තමන්ගේ පාමුල කඩාගෙන වැටෙනවා. යදිනවා තමන්ගේ පාමුල. අපිට මොකාක්වත් නැති වෙලා අසරණ වුණාට පස්සේ ලෝකෙම අපේ හිස මත කඩාගෙන වැටෙනවා. ඕකත් නෝක් අඩුවක්. ඒ වුණාට ඕක සත්‍යයක්. අකම්පිත වෙන්න ඕනේ. අපි හිත හදා ගන්න ඕන. මේවා මෙහෙම තමයි මේක ලෝකයේ ස්වභාවය. ලෝකයේ ස්වභාවය. ඊළඟට කියනවා තමන්ට ධනවත් වෙලා ඉන්න කාලේ තමන් ලෝකෙට රැව්වත් බැන්නත් ඒක ලෝකයේ හිස මුදුනින් ගීතයක් වගේ හිස මුදුනින් පිළිගන්නවා. ඒ වුණාට අපිට දුප්පත් වෙලා ඉන්න කාලේ අපි hina වුණත් ඒකට ලෝකයේ අපිට විරුද්ධ වෙනවා කියන්නේ. ඔය මට ඇහිච්ච එකක් මං කිව්වේ. ලෝකේ ස්වභාවය. ඔහොම තමයි. ලෝකේ කිසිම නින්දාවක් ලබන්න සුදුසු නැති. අංශු මාත්‍රයක නින්දාවක් ලබන්න සුදුසු නැති බුදුරජාණන් වහන්සේට නින්දා කළා. බුදුරජාණන් වහන්සේ වැඩියා රාජ කුලී පිණ්ඩපාතයට. බ්‍රාහ්මණ ගම්වල පිණ්ඩපාතයට වැඩියා. වෛශ්‍ය ගම්වල පිණ්ඩපාතයට වැඩියා. වෙළඳ ගම්වල ශුද්‍රයන්ගේ ගම්වල පිණ්ඩපාතයට වැඩියා. බමුණු ගම්වලට එහෙම පිණ්ඩපාතේ වඩිනකොට බමුණු කොච්චර බනින්න ඇතිද? නැවතියන් ශ්‍රමණේ කියලා. දවසක් කිව්වා ඒ ශ්‍රමණය වසලය නැවතියන් කියලා. අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. නමස්කාරයෙන් පිදුම් ලබන බුදුරජාන් වහන්සේට බමුණු වසලයා කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ අකම්පිතයි. බුදුරජාණන් වහන්සේට දෝතට මල් අරගෙන හඬා බුදුගුණ කියමින් වැඳපු මිනිස්සු අතර තවත් යක්ෂයෝ ඇවිල්ලා පාවලින් අල්ලලා ගඟෙන් එගොඩ දානවා කියලා තර්ජනය කළා. ගමකට පිණ්ඩපාතේ වඩිනකොට දාන්නේ නොලැබී ගියා. බුදුරජාණන් වහන්සේ වඩින මාවතේට ධනපාල නම් වූ ඒ නාලාගිරි හස්තිරාජය ඇව්වා. දුනු හීතල කඩු අමෝරා ගත්ත පිරිස් බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න දෙපස සැදී හිටියා. ගල් බොරළු මාවතේ උන්වහන්සේ වැඩම කළා. ඒ රාග ද්වේෂය නැසූ මෝහමානය නැසූ
අපේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දේ අභියස සාන්තව වැඩ හිටියා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට දෙව් බඹුන් තුති ගීත ප්‍රශස්ති ගීත පැවැත්තුවා. උන්වහන්සේ වඩින මාවතට මල් රේණු විසිරුණා. මලින් පුදලා තිබුණා. සුවඳ පැතුරුණා. ලාමඳ සුවඳ හමාගෙන ගියා. ප්‍රණීත භෝජන උන්වහන්සේ වෙනුවෙන් පිසුණා. ඇතුම් පවා උපස්ථාන කළා. ඒ ඉදිරියේත් බුදුරජාණන් වහන්සේ අකම්පිතව වැඩ හිටියා. අටලෝ දහම ඉදිරියේ අකම්පිතව වැඩ සිටපු මාගේ බුදුරජාණන් වහන්සේට තාදී කියලා කියනවා. තාදී. ඒ රහතන් වහන්සේලා අටලෝ දහමින් කම්පා වුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට පවා අටලෝ දහම පෙරළී පැමිණියා නම් අපි වාගේ අය කවුද? අපි වාගේ අය කවුද? මිනිස්සු අපිට ප්‍රශංසා කරන්නේත් මිනිස්සු අපිට නිඳා කරන්නේත් අපි ගැන දැනගෙන නෙවෙයි. මිනිසුන්ගේ නින්දාවත් ප්‍රශංසාවත් නරි කෑ ගහනවා වගේ. නරි කෑ ගහනවා වගේ කියන්නේ නරියෙක් කෑ ගහනකොට එකෙක් අනිත්‍යමුත් හූ කියනවා. ඒ වගේ එකෙක් බනින්න ගත්තට පස්සේ ඔක්කොම බයිනවා. ප්‍රශංසාවත් ඒ වගේ. එකෙක් ප්‍රශංසා කළොත් අනිත්‍යමුත් ප්‍රශංසා කරනවා. ඔය නරි හූ කියන ඒවාට ඇයි සැලෙන්නේ? අපේ ජීවිතේ ධර්මයෙන් හදාගත යුතු කාලය පැමිණ තියෙනවා. අපි නරි හූ කියන ඒවාට සැලෙන්න හොඳ නැහැ. මේ බණපද වලින්වත් හිත හදාගන්න. මේ බණපද වලින් හිත හදාගන්න. අපේ සංසාරේ කර්ම ශක්තිය අනුව අපිට නිතර දුකම දැනෙන්න පුළුවන්. ඒ බුදුබණ පදේ ඇත්තයි කියලා හිතලා අනිත්‍යයි කියලා හිතන්න. නින්දාම ලැබෙන්න පුළුවන්. අනිත්‍යයි කියලා හිතන්න. මේවා වෙනස් වෙනවා කියලා හිතන්න. ලාභ ලෝභ ලැබෙනකොට සී මුර්ජා වෙන්න එපා. මිනිසුන්ට ගරහන්න එපා. අනිත්‍යයි පහත් කොට සලකන්න එපා. ලැබෙනවා කියන එකත් අනිත්‍යයි. අපි දන්න වලව් පැලැන්ති වල මිනිස්සු හිටියා දැන් මහපාරේ. අපි දන්න දුගී දුප්පත් මිනිස්සු හිටියා. දැන් ඒ ඇත්තෝ සිටුවරු වගේ. මේවා වෙනස් වෙවි යනවා. වෙනස් වෙවි යනවා. අනිත්‍යයි. අනිත්‍යයි. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහ සදාජානන් වහන්සේ සම්පූර්ණයෙන්ම මලින් වහලා මල් ලොටුන්නක් වගේ කරපු යුගයක් තිබ්බා. මළුවේ දොරටු 4 වහලා සම්පූර්ණ මළුවේ මීපැණි පුරවපු කාලයක් තිබ්බා. මළුවේ සුවඳ කල්ක ඔබලා ඒ කල්ක මත නිල් මහ නිල් පුරවපු කාලයක් තිබ්බා. රුවන්වැලි සෑ මළුවේම පහන් දැල්වලා කරපු පූජාවල් තිබ්බා. කාලිංග මාගගෙන් පස්සේ රුවන්වැලි මහසෑය ගරා වැටිලා එක පහනක් මළුවේ දැල්වෙන්නේ නැති කාල අවුරුදු 100 ගානක් තිබ්බා. මළුවේ හැදෙන ගස්වල වනමල් මිසක්කා මිනිස්සු පුදපු මලක් තිබ්බේ නැහැ. මළුවේ ගැවසෙන වනසත්තු මිසක්කා මිනිස්සෙක් රුවන්වැලි සෑයට කිට්ටු නොවිච්ච කාලයක් තිබ්බා. අවුරුදු 800ක්. එහෙව් යුගයක් අනිත්‍ය වෙලා ආයේ කිරිසිදු පාටින් බබලන සෑය මතු වුණා. මීට ටික කාලයකට කලින් ආයිත් රංකොත පැලඳුණා. සිළුමිණ පැලඳුණා. බුදු රැස් වී ගියා. රාම්මැලි සෑයට ඉසින ලද සමම් මල් ටිකක් වගේ සුදු වස්ත්‍රයෙන් සැරසුණු මිනිස්සු සෑයෙන් සිරසින් වන්දනා කළා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක්. කුමක්ද පින්වත්නි මේ? අනිත්‍ය. අනිත්‍ය. කොරෝනා කාලෙත් ආයෙත් මහසෑ මළුව හිස් වෙලා ගියා. අනිත්‍ය. වැඩි ඕනේ මේ පාරවල් තොටවල් වල මිනිස්සු දැන් පිරිලා ටවුන් වල මිනිස්සු පිරිලා
ටවුන් එක වාහනයක් යන්නේ නැති කාල පහුගිය දවස්වල ආවා. මිනිසුන්ගේ කටවල් වල එපෑය බලන්න පුරසාරම්. දැන් හැම එකාගේම කටවල් වහලා. අනිත්‍ය වෙනස් වීම. නින්දා කරනවා අපහාස කරනවා. මේවා අනිත්‍ය වෙනස් වී යනවා. ඉවසාගෙන ඉන්න ඕන අනිත්‍යයි කියන බුදු වදන සිහි කරලා. Tamanට අසාධාරණකම් එන්න පුළුවන්. ඒවා ඉවසාගෙන ඉන්න ඕන අනිත්‍යයි. ඊළඟට තමාව බැහැර කළා පයින් ගහලා ඵලයන් එළියට කියනවා. ඒ අයම තමයි අනාගතේ අපිට පිහිට වෙන්න ඉන්නේ සමහර වෙලාවට. ඉවසාගෙන ඉන්නයි තියෙන්නේ මේක අනිත්‍යයි. දරුවන්ගෙන් අතට අරන් සුරතල් වෙවි දරුවන් සිඹ සැනසුණු කාලයක් තිබ්බා. ඒ ළමයි නිසාම පපුවේ දුක්ගිනි ඇවිලෙන කාලයක් එනවා. මේ අනිත්‍යය. ජීවත් වෙනවා කියන්නේ කරුණු 8කට මුහුණ දීම. ලාභ අලාභ, යස ආයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක. මිනිස්සු අපිට දොස් කියන්නේ නැත්නම්, මිනිස්සු අපිට නිന്ദා අපහාස කරන්නේ නැත්නම් අපිට මිනිසුන්ගේ ස්වභාවල් හොයන්නත් බෑ. නිന്ദා අපහාස කරනකොට දොස් පරොස් කියනකොට අසත්පුරුෂයා කියලා අපිට හොයාගන්න පුළුවන්. අසත්පුරුෂයත් කටවහගෙන හිටියනම් අපිට අසත්පුරුෂයා හොයාගන්න බෑ. සත්පුරුෂයා හොයාගන්නත් බෑ. දැන් කට මෑත දොඩවන නිසා මේ අසත්පුරුෂ ජනයා අපිට හොයන්න පුළුවන් මේ මිනිස්සු අසත්පුරුෂයි මේ මිනිස්සු සත්පුරුෂයි කියලා. ඔය ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා ඉද්දීමයි අපේ හදවතේ බණක් තියනවද දහමක් තියනවද කියලා හොයන්න පුළුවන්. දහමක් තියනවද කියලා හොයන්න පුළුවන් අෂ්ටලෝක ධර්මයේදී. අෂ්ටලෝක ධර්මයේ පෙරලෙන්නේ නැත්නම් බුදු කෙනෙක්ගේ දහමකුත් ලෝකෙට ප්‍රයෝජන නැහැ. මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන අකම්පිත හිත තාදී හිතක් හදා ගැනීම පිණිසමයි බුදු කෙනෙක්ගේ ධර්මය අවශ්‍ය වෙන්නේ. පවුල් වල අරුබුද කොයි තරම් තියෙද්දි දරාගෙන ඉන්නවද මිනිස්සු? ඔබට මතකද මං ඉස්සර කතාවක් කිව්වා මේ හොරණ පැත්තේ. එක දුප්පත් පවුලක් ධනවත් පවුලකින් ණයක් ඉල්ලගෙන ණය ගෙවන්න ගන්න බැරුව ඒ ධනවත් ගෙදර ඉලන්දාරියෙක් ඇවිල්ලා අර දුප්පත් ගෙදර අවුරුදු 15ක කෙල්ල අතින් ඇදගෙන ගියා. තොපිට ණය ගෙවන්න බැයි නම් මේකේ මං අරන් යනවා කියලා. අවුරුදු 18 අක්කා හිටියා. අක්කා කෑ ගහගෙන ඇවිල්ලා නංගිව ඇදලා අරන් කිව්වා මේක ගෙනියන්න එපා කියලා. එහෙනම් තෝ අර කියලා ඒ කෙල්ල ඇදගෙන ගියා. අර දුප්පත් මිනිසුන්ට පොලිසියකට යා ගන්නවත් කකුලක් උස්සා ගන්න පණක් නැහැ. ඉච්චර ණය. අර අවුරුදු 18 කෙල්ලේ ගෙදරට ඇදගෙන ගියා. දාමරිකයි කොල්ලා. ඒ ගෙදර මිනිස්සු කරවා ගත්තා. මෙටල් චිප් ගල් වගේ ගෙනල්ලා සාලේට දාලා අතුරලා අර කෙල්ලට කිව්වා දැන් දන ගහලා මේකේ දන ගහපිය. මේකේ ඇවිදපිය හිටමිට කියලා දන හිසෙන් ඇවිදපන් කිව්වා. තරහට මේ ණය ගෙවන්නේ නැහැ කියලා. කෙල්ල මේ මෙටල් ගොඩේ ඇවිද්ද හිටමිට දන හිසෙන් දන ගෑවා. ලේ පෙරුණා. ඊට පස්සේ කිව්වා වැඳපන් දැන් තාත්තට. අම්මට වැඳපන්. ගෙදර බලු පැටියට පවා වැඳපන් කිව්වා. ඒ ඔක්කොටම වැඳ අඬ ඒ කෙල්ල හිතලා තියෙනවා අපේ අම්මලාට දුකක් එපා මං අම්මලා වෙනුවෙන් ණය ගෙවනවා කියලා. ඊට පස්සේ ඒ කෙල්ල ගෑණි කරගත්තා. උදේට නැගිටලා අර මිනිස්සයා වැසිකිලි කරනවා ගේ කාමරේම අතින් අරන් දාපන් කියනවා. අරන් දැම්මා. මූත්‍රා කරනවා කාමරේම දැන් රෙද්දෙන් පිහපන් කියනවා. ඊට පස්සේ බත් කාලා මේ කෙල්ලගේ කෑමේ කරන් වගේ කියනවා. ඒ කෑමේ අතින් අනලා බිම දාලා බල්ලට කතා කරලා කාපන් කියනවා. ටිකක් වෙලා බල්ලා කනකොට බල්ලා පන්නලා දැන් තෝ කාපිය කියනවා. අවුරුදු 18න් ඔය සිද්ධ වුණේ. දැන් හොඳට වයස අවුරුදු 55යි.
අවුරුදු 55ක් වින්දා. අවුරුදු 55ක් වින්දා. අහම්බෙන් අහල පහල රේඩියෝ එක ශ්‍රද්ධාවකේ බණ යනවා ඇහුණා. අටලෝ දහමින් කම්පා වෙන්න එපා. දුකක් එනකොට කවදා හරි සැපකුත් එනවා. සැපක් ළඟ දුකකුත් තියෙනවා. නින්දා වගේම ප්‍රශංසාවක් තියෙනවා. අටලෝ දහම කැරකී යනවා. උපන් සත්වයා මේ විදිහට දුක් විඳින්නේ පළවෙනි වතාවටවත් අවසාන වතාවටත් නෙවෙයි. දැන් නම් අපේ දුක් අදෝනා කියන්න හරි ඉන්නවා. දැන් ඒ කෙල්ල පවුලේ ලොකු ණය බරක් නිසා කාටවත් කියන්න තු ඉවසගෙන හිටියා. ඒ ගෙදර මිනිස්සු ටික දුහක් යනකොට කියලා තිනවා කෙල්ල උඹ පැනලා ඵලයන් මේක මහා යකෙක් වගේ කියලා. පැනලා ගියේ නැහැ. දැන් මිනිහා එක්තැන් වෙලා. ඒ මිනිහාට දැන් ඒත් උපස්ථාන කරනවා. හැබැයි හිතේ දුකක් නැහැ. දැන් ධර්මය අහුවෙලා. දැන් සෑම බණ පදයක්ම අහනවා. හිත සැනසෙලා. ඇස්වල කඳුළු වේලිලා. එහෙම යුගයකුත් ඈට ආවානේ. සැප විඳින මිනිසුන්ට වැඩිය ධර්මයෙන් සැනසුණු යුගයක් ඈට ආවානේ. ඒ වගේ ඇත්තොත් ඉන්නවා. සිහි විකල් වෙලා නූල් පොටක් ඇඳගෙන නැතුව පිස්සියක් වගේ ගිය පටාචාරාවටත් දෙවියන් වඹුන් වඳින දවසක් ආවා. ඊළඟට වසලෙක් වෙලා කැලි කසල අනුන්ගේ අසූචි කරේ තියාගෙන ගිය සුනීතයන්ට පැවිදි වුණාට පස්සේ සුනීත මහතෙරුන්ගේ සිරිපා වලට පෑගෙන දූවිල්ල නලලේ තිලක තියන්න දිවිවරුන් බිහි වුණා. බ්‍රහ්මියෝ දන ගැහුවා. ඒ වගේ යුගයකුත් ආවා. ඒ වගේ යුගයකුත් ආවා. මිනිසුන්ගේ ප්‍රශංසා ලැබූ සමහර මහා ප්‍රසිද්ධ මිනිස්සු අවසානයේ ගල් මුල් වලින් ගුටි කාලා මැරෙනවා. මහා ලොකු යාන වාහනවල යන රාජ්‍ය නායකයෝ මාලිගාවල ඉන්න රාජ්‍ය නායකයෝ මහා පාරේ බෝම්බ වලට ඇහුවෙලා මස් කෑලි කුඩු වෙලා සුණු විසුණු වෙලා මැරෙන්න සිද්ධ වුණ යුගයකුත් ආවා. කොටි කලබල කාලේ උයාගත්ත කෑමේ කරගෙන ලඳු කැලෑවල පොළොව ආසේ වලවල් හරගෙන නැගෙනහිර උතුරු නැගෙනහිර මිනිස්සු හිටියේ. පන බයේ හිටියේ. ඒ මිනිස්සු දැන් ගෙදෙට්ට වෙලා ටීවී එක බලාගෙන hina වෙවි අත්පුඩු ගගා ඉන්න කාලෙකුත් ආවා. මේ ඔක්කොම අනිත්‍යයි. වෙනස් වෙවි යනවා. මම මගේ ආත්මය කියලා ගන්න බෑ. හිත හදාගෙන ඉන්න ඕන පින්වත්නි. හිත හදාගෙන ඉන්න ඕන. ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා වලින් හිත හදා වැට යට වෙන්නේ නැතුව හිත හදාගෙන ඉන්න නම් බුදු කෙනෙක්ගේ ධර්මයක් ඕන. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හිතේ තියෙන ශෝක සංතාප දුක් තැවුල් නිවා ගන්න. මේ මිහිරි බණපද අහන එක නතර කරන්න එපා. කොහොම හරි අපි මේ ධහමෙන් හිත හදා ගන්න ඕන කියලා වැටෙන කඳුල පියදා ගන්න. මේ ලෝකේ විඳවන්න යම් කර්මයක් ගෙනාවා නම් දුකක් නැතුව විඳවලා දාන්න. මේ ධර්මය අහන එකයි ඉවසන එකයි හරි ඖෂධයක් කර්ම විපාක ගෙවන එකට. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේක ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක අපි කරා එනවා කියලා නිතර හිතා හිටියොත් ඒකෙන් ලැබෙන වාසියක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒවා අපි කරා පැමිණෙනකොට මෙහෙම වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. දැන් ඔන්න ගහක මල් පිපෙනවා. මල් පිපිලා ටික දුහක් එක දවසකින් හෝ පහුවදා හෝ ඒ මල් පාර වෙලා වැටෙනවා. ඒකට අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඇයි?
මල් පිපෙනවා වගේම පරවලා වැටෙනවා කියලා අපි දන්නවා. ගහක කොළ කහපාට වෙලා වැටෙනවා. අපිට ඒක ප්‍රශ්නයකුත් නැහැ. ගස්වල කොළ හැදෙනවා වගේම වැටෙනවා කියලාත් අපි දන්නවා. දන්න නිසා ඒක දකින්න නිසා දුකක් නැහැ. ආන් ඒ වගේ තමයි ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන අෂ්ටලෝක ධර්මය තමා කරා පැමිණෙනවා කියලා අපි දන්නවනම් අපිට වෙච්ච දේවල් වලින් ඒවා අපි දකිනවනම් ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක අප කරා එද්දී දුකක් නැහැ. අපි කියනවා සල්ලි තියෙන කල් විතරයි මිනිස්සු අපේ වටා තියෙන කල් ඕන තරම් ඉන්නවා. නැති වෙනකොට මොකෙක්වත් නැහැ කියලා. ඇයි අපි දුක් අදෝනා නගන්නේ? අපිට ඇහැට පේන ගස් කොළන් දෙස බලන්න. ගහක වුණත් ගෙඩි හටගත්ත කාලෙට විතරයි කුරුල්ලෝ සතා සිව්පවා පවා ගහට එන්නේ. ගහේ පළ නැති වුණාට පස්සේ සත්තු ඒ ගහ අත්හැරලා දානවා. ගහක ගෙඩි හැදෙන්නේ නැත්තම් ගස් හදපු අපිම ගහ කපලා දානවා. ඒවත් පෙනිනවා නම් ස්වභාවික ලෝකයේ පවා ඵල තියෙන ගහටයි සත්තු ඉන්නේ. ඵල නැති ගහට ඉන්නේ නැහැ. ස්වභාවික ලෝකයේ පවා ඵල තියෙන ගහටයි දඬු මුගුරු වදින්නේ. ඵල නැති ගහට නැහැ. මේ ඇහැට කණ්ඩ පේන බාහිර පරිසරයෙන්වත් උපමාවක් ගන්න. ඒ සනාතන සත්‍ය ජීවිතයට ගලපා බලන්න. ඒ නිසා ඕක තමයි අපේ ජීවිතේ. මේ ගස්වල උනත් කාලෙකදී ගස්වල ලෙඩ හැදෙනවා, කාලෙකදී අතුපතර ලියලා වැඩෙනවා. කාලෙකදී සුළඟ කාලෙකදී සුළඟ එන්නේ. කාලෙකදී වහිනවා, කාලෙකදී පායනවා. කාලෙකදී ගස් මැරිලා යනවා, කාලෙකදී ගම් වතුර පවා ගලනවා. හිත් පිට නැති මහා මුහුද පවා ගොඩ ගලන කාලයක් එනවා. මේ ඔක්කොම වෙනස් වෙනව නේද? මේ ඔක්කොම වෙනස් වෙනව නේද? ඒ නිසා දැන් ඔබ යම් දුකක් විඳිනවා නම් ඉවසන්ට මේවා වෙනස් වෙනවා. ඔබ දැන් සැපක් සොම්නසක් සතුටක් ප්‍රශංසාවක් විඳිමින් ඉන්නවා නම් ඒකත් අනිත්‍යයි කියලා හිතන්න. අපි ප්‍රසිද්ධ වෙන තරමටම අපේ නින්දාවත් වැඩි. ප්‍රසිද්ධිය අඩු තරමට නින්දාව අඩුයි. සැප විඳින තරමටම දුකත් වැඩි. දැන් අපි ගත්තොත් එහෙම අනිත්‍යයි කියලා කියනකොට දෙවිවරු පවා සිහිමුර්ජා වෙනවනේ. දෙවියෝ සිහිමුර්ජා වෙලා වැටෙනවා අනිත්‍යයි කියනකොට. ඇයි ඒ? දෙවියන්ට මේ අනිත්‍ය කියන එක පේන්නේ නැහැ. එච්චර සැප සම්පත් සාමාන්‍ය දෙවියන්ට පේන්නේ නුවණින්ගෙම සූත් හැරෙනකොට. ඒකට එයාලා නිට්ටයයි සැපයි කියලා හිතාගෙන ඉන්න තරමටම මේක අනිත්‍ය වෙද්දී දුක වැඩි. පුංචි කාලේ ඉඳලා මේ අඩන්තේට්ටම් වලට ලක් වෙවි ඉවසාගෙන නමුත් ඉන්නකොට කාලයක් යනකොට මේ වරොත්තු දෙනවා. අපිට කවුරුත් බැන්නත් එකයි ප්‍රශංසා කළාත් එකයි. වැඩක් නැහැ. නින්දාවට වැඩිය භයානකයි ප්‍රශංසාව. ප්‍රශංසා කරනකොට හාස්ූස් ගහනකොට තමයි ඇස්වහ කටවා වුණත් වෙදෙන්නේ. නින්දා කළා කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිත මහා පර්වතයක් වගේ නං. අපේ හිත ධර්මයෙන් අපි පර්වතයක් වාගේ අකම්පිතව සෙලවෙන්නේ නැති තත්ත්වයට පත් කරගෙන නම් ඕනම සැඩකුණාටුවක් ඉදිරියේ අකම්පිතව ඉන්න පුළුවන්. ඒතර මිනිස්සු අපිට බැන්නත් ඒක හරියට හඳට බුරන බල්ලෝ වගේ. කන්දක් පාත් වෙන්න බල්ලෝ මේ බුරනවා වගේ කන්ද පාත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේවා ටික ටික තේරුම් ගන්න ඕන. ඉවසාගෙන ඉන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටට බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අතුල් පාරක් ගැහුවා. උන්වහන්සේ හිතුවා ගහනකොට වදින එකක්, වදිනකොට රිදෙන එකක් කයක් තියෙන නිසා.
කායක් නැත්තම් කවදාවත් පහරක් වදින්නේ නැහැ. මේ ශරීරයමයි දෝෂය කියලා හිතුවා. උන්වහන්සේගේ අකම්පිත හිතට පැහැදිලා ඒ බ්‍රාහ්මණයාම ඇවිල්ලා වැඳලා ස්වාමීනි දනට වඩින්න කිව්වා. මහා ශ්‍රද්ධාවන්ත අහිංසක මිනිසෙකුගේ ගෙදරට යන්සේ මහරහතුන් වහන්සේ දානට වඩිනවා නම් තමන්ගේ පිටට ගහපු කෙනාගේම ගෙදර දනට වැඩියනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර අකම්පිතයිද? කොච්චර අකම්පිතයිද? බුදුරජාණන් වහන්සේට බැනගෙන එන කෙනාට බුදුරජාණන් වහන්සේ අමා මහ නිවන දුන්නානේ. කොච්චර අකම්පිතයිද? එවැනි වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ ගිය. එවැනි වූ රහතන් වහන්සේලා සරණ ගිය. අපි ටික ටික පුරුදු වෙන්න ඕන. ලාභයට යට නොවීන්ට. මේවා අනිත්‍යයි. අලාභයට කඩා වැටෙන්නේ නැතුව ඉන්න. මේවා අනිත්‍යයි. යසසට පිරිවරාගෙන යස ඉසුරෙන් ඉන්නකොට මොසපත් වෙන්න එපා. ආයස තමාව එක එක්කෙනා අතහැර තමන් තනි වෙනකොට මනසින් කඩා වැටෙන්න එපා. මේක ලෝකේ ස්වභාවය අනිත්‍යයි කියලා හිතන්න. නින්දා එනකොට කඩාගෙන වැටෙන්න එපා. ප්‍රශංසාවට මුර්ජා වෙන්න එපා. ඊළඟට සැපයට මොසපත් වෙන්න එපා. දුකට කඩාගෙන වැටෙන්න එපා. මේවා අනිත්‍යයි කියලා හිතන්න. අසනීපයක් වුණත් වද වේදනා විඳිනකොට අසනීපෙන් මීට කලින් අසනීප සිහි කරලා අනේ ඒවා අනිත්‍ය වුණා, ඒවා සුව වුණා, ඒවා වෙනස් වෙලා ගියා. මේ අසනීපයත් අනිත්‍යයි, වෙනස් වෙලා යනවා කියලා හිතන්න. ඒ විදිහට ටික කල්පනා කරනකොට හරියනවා. ලොකු දෙයක් කරගත්තේ නැතත් මේ බුද්ධ ශාසනය අටලෝ දහම විදර්ශනා කර අටලෝ දහම ඉදිරියේ කම්පා නොවි හිටියත් ඒකනම් මහා දෙයක්. මහා දෙයක්. අසෘතව පුතඥයාට බෑ. අසෘතව පුතඥයාගේ ජීවිතේ පාණ්ඩරැලක් වගේ, පෙන්දෙක් වගේ. හුළඟ කොහින්ද එන්නේ ඒ පැත්තට යනවා. හුළඟේ ගසාගෙන යනවා. ලාභෙට ගසාගෙන යනවා. අලාභෙටත් ගසාගෙන යනවා. ශක්තියක් නැහැ, අකම්පිත නැහැ. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න. අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ කියලා හිතට ගන්න. ඒ වගේම දරුවන්ටත් උනත් කියලා දෙන්න. පුතේ ඔහොම තමයි අපිට හැමදාම මේවා නෑනේ වෙනස් වෙනවනේ. කියනවා මේ අම්මේ ටීචර්ට මට ගැහුවා. පුතේ එහෙම තමයි හැමදාම හොඳ කියන එකක් නෑනේ. ඔවා අනිත්‍ය වෙලා යනවා. අම්මේ ටීචර් මට අද හොඳයි කියලා කිව්වා. පුතේ එහෙම තමයි හැමදාම හොඳයි කියන එක කියලා එක්කුන්නේ නෑනේ. ඔයා වැඩ නොකරන දවසට බැට කන්න වෙනවා. ඒ නිසා මේවා අනිත්‍යයි. අම්මේ මට අහවලා මෙහෙම බැන්නා. පුතේ ඔයා ගණන් ගන්න එපා. බයිනුම් කියනවා හැමදාම තියෙන එකක් නෙවෙයි. අම්මේ මට අර කට්ටිය හොඳයි කියලා කිව්වා. පුතේ ඔයා හිතච්චර හිතර ගන්න එපා. හොඳ කියන එකත් හැමදාම තියෙන එකක් නෙවෙයි. අම්මේ මට අද හරි හිතට දුකයි. පුතේ ඔක ඉච්චර ගණන් ගන්න එපා. හැමදාම තියෙන එකක් නෙවෙයි. හැම ගෙදරකම අටලෝ දහම අනිත්‍යයි කියන වචනේ රැව් දුන්නා නම් පොඩි උන් පව හැදෙයි. මේවා වෙනස් වෙනවා කියන තැනට. නිට්ටයයි කියන තැන තමයි දුක ඉවසා ගන්න බැරුව සියදිවි හානි කරගන්නේ. නිට්ටයයි කියන තැන තමයි අම්මා තාත්තා අතහැරලා ළමයි යන්නේ. ඊළඟට ස්වාමියා අතහැරලා බිරිඳ යන්නේ, බිරිඳ අතහැරලා ස්වාමියා යන්නේ. හිරගෙවල් වල පවා ඔය හිරගෙවල් වල හිරබත් කන මිනිස්සු හිරගෙට වැටුනේ නිට්ටයයි කියන තැන. අද ප්‍රශ්නයක් එද්දී ඒක නිට්ටයයි කියලා අල්ලගන්නේ මහා විසඳුමක් හොයන්නේ ඒකට. අනිත්‍යයි කියලා ඉවසාගෙන හිටියානම් ඔවුන්ගෙන් හිරගෙවල් පිරෙන්නේ නැහැ. ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ විශාල පිහිටක් ඇති කරගත්තා වෙනවා අටලෝ දහමින් කම්පා නොවන හිතක් ඇති කරගත්තොත්. අටලෝ දහම විදර්ශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ නිසා ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක එද්දී
ඒ ඉදිරියේ අකම්පිත හිතක් හදාගන්න මේ අතන්න වාසනාව ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා පින්වත් ගීනාත් පෙරේරා සහ චාමිකා හසානි යන දෙපළ සම්බන්ධ වුණේ කල්න මිතුරන්ටත් සිත පතමි. ඉතින් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ පින්වතුන් ආරක්ෂා කරත්වා. මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම රැස් කරගන්න තිබුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අටලෝ දහමින් කම්පා නොවන මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපිට කියලා දුන්නේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වී අටලෝ දහමින් කම්පා නොවන තාදී සිතක් පිණිස කුසල් දහම් දියුණු වේවා කියලා අපි පින් පමුණවනවා. ඒ වගේම පින්වත් ගීනාත් පෙරේරා සහ චාමිකා හසානි යන දෙපළට ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට කල්න මිතුරන් වන මලින්දරුවන් වාසල සහ ඉරේසා ලක්මිනී යන දෙපළටත් ඔවුන්ගේ ශාක්‍යයා සිළුමිණී දියණියටත් සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ සියලු දෙනාට ගෞතම බුදු සසුනේ පිහිට ලැබේවා. අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන සිතක් හැදේවා. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ මවුල් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා. ගුරුවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා ඉදිරියේ මේවා අනිත්‍යයි වෙනස් වෙනවා කියන ධහම සිහි කරලා මේ ලෝ ධහම ඉදිරියේ නොසැලී සිටින්න අපිට මේ ධහමෙන් සිත ශක්තිමත් වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.